තෙරුවන් සරණයි. අයුබෝවන්. දහම් පාසල් අවසාන පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව. බෞද්ධ සංස්කෘතිය 2018 2019 අවුරුද්දේ 3 වෙනි සහ 4 වෙනි කොටස්වල පිළිතුරු මොනවද? කොහොමද අපි පිළිතුරු ගොනු කරන්නට ඕන? ප්‍රශ්නවලට අදාළ පිළිතුරු කොයි වගේ තැන්වලද තියෙන්නේ? මොන පාඩම් වලද තියෙන්නේ? කියන තොරතුරු අපි කතා කරන්නට බලාපොරොත්තු වෙනවා. පිරිවෙන දහම් පාසල අපගේ YouTube නාලිකාව ඔස්සේ මේ සියලුම සාකච්ඡාවන් වලට ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේම නාලිකාව ඔස්සේ ඩවුන්ලෝඩ් කරගෙන භාගත කරගෙන නැරඹීමේ හැකියාවක් ලබා දීලා තියෙනවා. ඊටමත් පැහැදිලිව ඊටමත් හොඳින් නරඹන්නට පුළුවන් විදිහට අපි මේ පාඩම් නිර්මාණය කරලා තියෙනවා. අපහසුතාවයකින් තොරව, අමතර දේවල් වලින් තොරව, විෂය කාරණාවන් වලට අදාළවම තොරතුරු අපි සාකච්ඡා කරන්නේ. 3 වෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ. මීට කලින් අපි පළවෙනි කොටස, දෙවෙනි කොටස සම්පූර්ණ සාකච්ඡා කළා මීට කලින් වීඩියෝ පාඩමේදී. ඒ වගේම තමයි විෂයන් 4ටම අදාළව වසර 4ක ප්‍රශ්න සහ පිළිතුරු සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන අපි මෙවර විභාගයට මුහුණ දෙන්නට බලාපොරොත්තු වෙන සිටින හැම දිනකටම ශක්තියක් විදිහට. බලමු 3 වෙනි කොටසේ 6 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ. ඊළඟට දෙවෙනි රෝම ඉලක්කම, 3 වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්න මොනවද කියලා. අපි පිළිවෙලට කතා කරගෙන යමු. 6 වෙනි ප්‍රශ්නය. නවරහාදී බුදුගුණ මුල් කොටගෙන පැරණි ගද්‍ය ග්‍රන්ථ ලියූ කතුවරුන් හා ඔවුන්ගේ කෘතීන්හි අන්තර්ගත බුදුගුණ පිළිබඳ විස්තරයක් කරන්න. නවරහාදී බුදුගුණ මුල් කොටගෙන පැරණි ගද්‍ය ග්‍රන්ථ ලියපු කතුවරු සහ ඒ කතුවරුන් විසින් රචනා කරන ලද ග්‍රන්ථවල විස්තර වෙන බුදුගුණ මොනවද කියලා දක්වන්නට තියෙන්නේ ලකුණු 6ක ප්‍රශ්නයක්. අපිට මෙතනදී නවරහාදී බුදුගුණ මුල් කරගෙන ලියවිලා තියෙන ගද්‍ය ග්‍රන්ථ සහ පද්‍ය ග්‍රන්ථ කියන එක පටලව ගන්න දෙපා. හරියටම බලන්න. ගද්‍ය පද්‍ය කියන එක මේ කොටසේදී පද්‍ය සම්බන්ධ කරගෙනත් ගද්‍ය කොටස් සම්බන්ධ කරගෙනත් ප්‍රශ්න නිර්මාණය වෙනවා. බුදුදහමේ සාහිත්‍ය, බෞද්ධ සාහිත්‍ය, බුදුදහමේ ආభాසයෙන් ගොඩනැගිච්ච සාහිත්‍ය කියන පාඩම ඇසුරින් තමයි මේ ප්‍රශ්නේ ගොඩනැගෙන්නේ. සාමාන්‍ය 3 වෙනි කොටසේදී බෞද්ධ සාහිත්‍ය සම්බන්ධ කරගෙන ප්‍රශ්න තමයි ඉදිරිපත් වෙන්නේ. බෞද්ධ සිංහල සාහිත්‍ය කියන කොටස 12 වෙනි පාඩම. අනුමාතෘකා 6ක් යටතේ සාකච්ඡා කරනවා. ඒ අනුමාතෘකා 6ට අදාළ කොටස් වලින් පළවෙනි අනුමාතෘකාවට අදාළවයි මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙන්නේ. 12 වෙනි පාඩමේ පළවෙනි කොටසේ 12.1 සිංහල සාහිත්‍යයේ වස්තු විෂය කියන එක. සිංහල සාහිත්‍යයේ වස්තු විෂය කියන කොටස යටතේ සාකච්ඡා කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් තොරතුරු. සිංහල සාහිත්‍යයේ වස්තු විෂය 255 වෙනි පිටුවේ තමයි ආරම්භයේ තියෙන්නේ පාඩමේ. ඉතින් මේ පාඩමේ යටම පරිච්ඡේදයේ තියෙනවා මේ සම්බන්ධයෙන් මේ ප්‍රශ්නෙට අදාළ තොරතුරු. චිරන්තන සිංහල සාහිත්‍යයේ ගද්‍ය පද්‍ය කෘතීන් සඳහා බුදු සමයේ කවර ක්ෂේත්‍රයන් පසුබිම් වී තිබේදැයි ලුහුඬින්වත් විමසා බැලීම මෙහිදී වටී. සමහර ගත්කරුවන්ගේ උත්සාහය වී ඇත්තේ නවරහාදී බුදුගුණයන්ගෙන් එකක් තෝරාගෙන රසවත් කතාන්දර මාර්ගයෙන් ඒ විස්තර කිරීමයි. ඒ විදිහට විස්තරයක් කරගෙන යනවා. ඉතින් ඒ විදිහට සමහර ගත්කරුවන් විසින් සමහර ලේඛකයෝ, සමහර බෞද්ධ භික්ෂුන් වහන්සේලා නවරහාදී බුදුගුණ මූලික කරගෙන, එහෙම නැත්නම් නවරහාදී බුදුගුණ වලින් එක ගුණයක් හෝ මුල් කරගෙන
ග්‍රන්ථ රචනා කරන්නට කටයුතු කරලා තියෙනවා. අන්න ඒ විදිහේ එක්කෙනෙක් තමයි පඬිවරයෙක් තමයි පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිතුමා. අමාවතුර ලියා ඇත්තේ බුදුරදුන්ගේ පුරුෂ ධම්ම සාරථී ගුණය විස්තර කිරීම සඳහාය. ප්‍රශ්නේ බලන්න. ප්‍රශ්නේ තමයි නවරහාදී බුදුගුණ මුල් කොටගෙන පැරණි ගද්‍ය ග්‍රන්ථ ලියූ කතුවරුන් හා ඔවුන්ගේ කෘතීන්හි අන්තර්ගත බුදුගුණ පිළිබඳ විස්තරයක් කරන්නට කියලා කියන්නේ. එක උදාහරණයක් අපිට ලබා දෙන්නට පුළුවන්. එක උදාහරණයක් තමයි එහෙනම් මේ සඳහන් වෙන්නේ පොළොන්නරු යුගයේ විසූ ගුරුළුගෝමී පඬිතුමා අමාවතුර කියන ග්‍රන්ථය රචනා කරනවා. උපයෝගී කරගත් බුදුගුණේ පුරුෂ ධම්ම සාරථී ගුණය. පුරුෂ ධම්ම සාරථී ගුණය. ගුරුළුගෝමී පඬිතුමා අමාවතුර පුරුෂ ධම්ම සාරථී ගුණය. දඹදෙණි යුගයේ විසූ මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හිමියෝ අරහං යන පදයගෙන බුදුරදුන්ගේ පූජාර්හ ගුණය විස්තර කරමින් පූජාවලිය නම් ධර්ම ග්‍රන්ථය ලියූහ. දඹදෙණි යුගයේ විසූ මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ විස්තර කරන්නට යොදාගන්න බුදුගුණය අරහන් බුදුගුණය. බුදුරජාණන් වහන්සේගේ පූජාර්හ භාවය පිදීම් ලැබීමට සුදුසු බව තමයි මයුරපාද පරිවෙනාධිපති බුද්ධපුත්‍ර හාමුදුරුවෝ විස්තර කරන්නේ. ඒ විස්තර කරමින් රචනා කරන ලද ග්‍රන්ථය තමයි පූජාවලිය. පූජාවලිය. මේ අපි කතා කරන්නේ බුදුගුණ මුල් කරගෙන ග්‍රන්ථ ගද්‍ය ග්‍රන්ථ රචනා කරපු කර්තෘවරු සහ ඒ ගද්‍ය ග්‍රන්ථ සහ ඒ ගද්‍ය ග්‍රන්ථවලදී පාවිච්චි කරපු බුදු ගුණ මොනවද කියලා. ඊළඟට මහනුවර යුගයේ විසූ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ සාරාර්ථ සංග්‍රහයට මාතෘකාව වූයේ බුද්ධ යන පදය විස්තර කිරීමයි. මයුරපාද හාමුදුරුවන් වහන්සේ සංඝරාජ හාමුදුරුවන් වහන්සේ මහනුවර යුගයේ වැඩවාසය කරන්නේ අසරණ සරණ සිරි සරණංකර සංඝරාජෝත්තමයන්න් වහන්සේ. උන්වහන්සේ ග්‍රන්ථයක් රචනා කරනවා සාරාර්ථ සංග්‍රහය. සාරාර්ථ සංග්‍රහය සංඝරාජ හාමුදුරුවන් වහන්සේගේ ග්‍රන්ථයක්. උන්වහන්සේ මාතෘකාව විදිහට බුද්ධ යන පදේ තමයි යොදාගන්නේ. බුද්ධ ගුණය බුද්ධ යන පදේ. වැලිවිට සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍ය තිබ්බටුවාවේ බුද්ධරක්ඛිත හිමියෝ සත්තා යන පදේ විස්තර කරමින් සද්ධර්මවවාද සංග්‍රහය සද්ධර්මාවවාද කියන සංග්‍රහය රචනා කරනවා. එහෙනම් මේ ප්‍රශ්නයට ඒ වගේ පිළිතුරක් ගොඩනැගීම ප්‍රමාණවත්. මම විශ්වාස කරනවා ඔබ අවශ්‍ය කරුණු ලියා ගන්නට ඇති කියලා. එහෙම ලියාගත්තේ නැත්නම් නැවත වතාවක් පාඩම බලලා ලියා ගන්න. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය. තෙරුවන් ගුණ පාදක කොට රචිත පැරණි ගද්‍ය කාව්‍ය තුන හඳුන්වා ඒවායේ කතුවරයාද නම් කරන්න. මේ වගේ ප්‍රශ්නවලදී අපි ගොඩාක් විස්තර ලියන්නට අවශ්‍ය නැහැ. අවශ්‍ය විෂය කරුණු ගැන නිවැරදි නිරවුල් අවබෝධයක් තියෙනවා නම් අපි මේ නිවැරදි නිරවුල් අවබෝධයෙන් වැටහීමෙන් එකෙල්ලේම පිළිතුර ඉදිරිපත් කළ යුතුයි. තෙරුවන් ගුණ පාදක කොට රචිත පැරණි ගද්‍ය කාව්‍ය තුන හඳුන්වා. මේ ගද්‍ය කාව්‍ය තුන හඳුන්වන්නට ඕන. ඒ වගේම තමයි ඒ ගද්‍ය ග්‍රන්ථ තුනේ කතුවරයා කවුද? එකම කතුවරයෙක් තමයි ඉන්නේ. අපි බලමු ඒ කවුද කියලා. තෙරුවන් ගුණ පාදක කොට රචිත පැරණි ගද්‍ය කාව්‍ය තුන හඳුන්වා ඒවායේ කතුවරයාද නම් කරන්නට කියන ලකුණු 6 ප්‍රශ්නේ 2018
2019 අවුරුද්දේ දහම් පාසල් අවසාන විභාගය සඳහා බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයේ යටතේ ලැබිලා තියෙන. මේ සඳහා පිළිතුරු තියෙනවා 12 වෙනි පාඩමේ පළවෙනි කොටසේ 256 වෙනි පිටුවේ. සමහර විට මුද්‍රණය වෙනස් වුණාට පස්සේ පිටුවේ අංකය එහෙ මෙහෙ වෙන්නට පුළුවන්. යම්කිසි පුංචි වෙනසක් වෙන්නට පුළුවන්. එක්කෝ ඉදිරියට එන්නට පුළුවන්, එක්කෝ 56 කියන එක 57 වෙන්නට පුළුවන්. 257 වෙන්නට පුළුවන්. පාඨකයන් ශ්‍රද්ධා භක්තිය කියන ගුණධර්ම වලින් ප්‍රගුණ කරන්නට විවිධාකාරයෙන් ග්‍රන්ථ රචනා කරලා තියෙනවා. දඹදෙණි යුගයේ විසූ විද්‍යා චක්‍රවර්ති පඬිවරයා විසින් බුදුගුණ වනමින් ලියන ලද බුත්සරණ මේ වර්ගයේ ගද්‍ය කාව්‍යකි. මෙම ග්‍රන්ථ මාර්ගයම ගෙන රචනා කරන ලද දහම් සරණ හා සංඝ සරණද විද්‍යා චක්‍රවර්තීන්ගේම කෘතීන් ලෙස සමහරු සලකති. හොඳයි. ශ්‍රද්ධා භක්තිය දියුණු කරලීම සඳහා තමයි මේ ග්‍රන්ථ රචනා කරන්නේ. එකක් බුත් සරණ, එකක් දම් සරණ, ඊළඟ එක සංඝ සරණ. බුත් සරණ, දහම් සරණ සහ සංඝ සරණ. බුත් සරණ, දහම් සරණ හා සංඝ සරණ. දම් සරණ සහ සංඝ සරණ කියන ග්‍රන්ථ තුන තමයි ගුරුළුගෝමි විද්‍යා චක්‍රවර්ති පඬිවරයා විසින් රචනා කරන්නේ. 256 වෙනි පිටුවේ සඳහන් වෙනවා පිළිතුරු. එහෙනම් බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්තර කරමින් බුදුරජාණන් වහන්සේගේ උතුම් වූ ගුණ සියල්ලක්ම විස්තර කරමින් රචනා කරන ග්‍රන්ථය තමයි බුත්සරණ. ධර්මරත්නයේ ගුණ විස්තර කරමින් රචනා කරන ලද ග්‍රන්ථය තමයි දහම් සරණ කියලා කියන්නේ. සංඝ සරණ කියලා කියන්නේ සංඝ ගුණ, එහෙම නැත්නම් සංඝරත්නයේ ගුණ විස්තර කරමින් රචනා කරන ලද ග්‍රන්ථය. විද්‍යා චක්‍රවර්ති පඬිවරයා විසින් රචනා කරන ලද බුදුරජාණන් වහන්සේගේ ගුණ විස්තර කරමින් රචනා කරන ලද බුත්සරණ ග්‍රන්ථයත්, දහම් ගුණ විස්තර කරමින් රචනා කරන ලද දහම් සරණ ග්‍රන්ථයත්, සංඝරත්නයේ ගුණ විස්තර කරමින් රචනා කරන ලද සංඝ සරණ ග්‍රන්ථයත් කියන ග්‍රන්ථ තුන තමයි තෙරුවන් ගුණ විස්තර කරමින් රචනා වෙච්ච ගද්‍ය ග්‍රන්ථ තුන. දඹදෙණි යුගයේ තමයි ලියවිලා තියෙන්නේ. රචනා කරන්නේ විද්‍යා චක්‍රවර්ති පඬිවරයා. ප්‍රශ්නයට පිළිතුර ඔබට පැහැදිලිවම ලැබෙන්නට ඇති. තෙරුවන් ගුණ පාදක කොට රචිත පැරණි ගද්‍ය කාව්‍ය තුන හඳුන්වා ඒවායේ කතුවරයාද නම් කරන්න. ඊළඟට තුන්වෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ තුන්වෙනි කොටසේ. හයවෙනි ප්‍රශ්නයේ තුන්වෙනි කොටස. ජාතක කතා රචනයේදී අනුගමනය කළ මූලික ආකෘතියෙහි අන්තර්ගත කොටස් සනිදර්ශනව පැහැදිලි කරන්න. ජාතක කතා රචනයේදී අනුගමනය කළ මූලික ආකෘතියෙහි අන්තර්ගත කොටස් සනිදර්ශනව පැහැදිලි කරන්න. ජාතක කතා රචනා කිරීමේදී යම්කිසි ක්‍රමයක් පාවිච්චි කරලා තියෙනවා. අනුගමනය කරලා තියෙනවා. නිදර්ශන සහිතව දක්වන්නට කියලා කියන්නේ අපි පළවෙනියටම බලමු මේ අංග මොනවද කියලා. ජාතක කතා රචනා කිරීමේදී අනුගමනය කරනු ලැබූ මූලික ආකෘතියක් ඇත. සඳහන් වෙන්නේ 12 වෙනි පාඩමේ දෙවැනි කොටසේ 259 වෙනි පිටුවේ. ජාතක කතාවලට මූලික ආකෘතියක් තියෙනවා කියලා සඳහන් කරනවා. ප්‍රධාන වශයෙන් එම මූලික ආකෘතිය කොටස් 3කට බෙදෙනවා. ජාතක කතා වල ආකෘතිය කොටස් 3කට බෙදෙනවා. වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සංදි ගැලපීම.
ජාතක කතාවේ කොටස් 3 වර්තමාන කතාව පළවෙනි අවස්ථාව, දෙවෙනි අවස්ථාව අතීත කතාව, යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකු රාජ්‍ය කරන කාලේ. මේ විදිහට සඳහන් වෙන්නේ අතීත කතාව. වර්තමාන කතාව, අතීත කතාව, පූර්වාපර සංධි ගැලපීම කියන අවස්ථාවන්. බුදුරජාණන් වහන්සේ විසින් ජාතක කතාව දේශනා කිරීමට හේතු ප්‍රවෘත්ති ඇතුළත් කතාව වර්තමාන කතාවයි. වර්තමාන කතාව කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ එම ජාතක කතාව දේශනා කිරීමට මූලික වෙච්ච සිදුවීම. වර්තමාන කතාව. වර්තමාන සිද්ධිය හා සම්බන්ධ පුද්ගලයාගේ හෝ පුද්ගලයන්ගේ අතීත භවයක කතාන්තරයේ නියම ජාතක කතාවයි. සාමාන්‍යයේ වර්තමාන සිදුවීමට අදාළ අතීත සිදුවීම තමයි අතීත කතාව. අතීත කතාවේ පුද්ගලයන් හා වර්තමාන කතාවේ පුද්ගලයන් අතර සම්බන්ධය පෙන්වීම පූර්වාපර සංධි ගැලපීම කියලා කියනවා. පූර්වාපර සංධි ගැලපීම කියලා කියනවා. සනිදර්ශනව පැහැදිලි කරන්නට කියලා තිබුණේ. හැබැයි මේ කොටසේදී නිදර්ශන සොයා ගැනීම තරමක් අපහසු වෙනවා. අපි බලමු එක ජාතක කතාවක් අරගෙන, ජාතක කතා පොත් වහන්සේ තුල තියෙන ජාතක කතාවක් අරගෙන ටිකක් බලමු පූර්වාපර සංධි ගල්පලා තියෙන්නේ කොහොමද කියලා. කොහොමද ආරම්භ කරලා තියෙන්නේ, වර්තමාන කතාව කොයි වගේද දක්වලා තියෙන්නේ කියලා. ඒ වගේම අතීත කතාවන් කොහොමද ආරම්භ කරලා තියෙන්නේ කියලා ටිකක් අධ්‍යයනය කරලා බලමු. ඔබට වැදගත් වේවි විභාගයේදී. ඒ නිසා 550 ජාතක පොත පළවෙනියටම සඳහන් වෙන ජාතක කතාව තමයි අපන්නක ජාතකය. ශාක්‍ය කුල තිලක වූ, පරදුක්ඛ දුක්ඛිත වූ, කරුණා නිධාන වූ, අසරණ සරණ වූ, සමන්ත භද්‍ර වූ, තිලෝගුරු සම්්‍යක් සම්බුදුරජාණන් වහන්සේ මේ භද්‍ර කල්පයට සාරා සංඛ්‍ය කල්පලක්ෂයකින් යට සාර මණ්ඩනම් කල්පයෙහි තන්හංකරය මේ දංකරය සරණංකරයයි තුන් බුදු කෙනෙකුන් වහන්සේට ඉක්බිතිව උපන්තුන් ලොවට කේමංකර වූ, මොහදුරට දිවා කර වූ, මුළු සත්නට ශාන්තිකර වූ, පින්වත්නට සිවංකර වූ, මරසෙනගට භයංකර වූ, දීපංකර නම් සර්වඥයන් වහන්සේ බුදුව සියලු සත්වයන් අමා මහ නිවනින් දක්වමින් සුදසුන් විහාරයේ වාසය කරන සමයෙහි රම්පගම් නුවර වාසී මනුෂ්‍යයෝ සර්වඥයන් ප්‍රධාන කොට භික්ෂූන් සංඝයා වහන්සේ පවරා සර්වඥයන් වඩනා මාර්ගය සරහන්ඩට වන්හ. ඒ විදිහට ආරම්භ කරනවා. ආරම්භ කිරීමේ වර්තමාන කතාව. ඒ වර්තමාන කතාව දීර්ඝව විස්තර කරලා තියෙනවා. ඊළඟට කෙසේද යත් කියලා දක්වලා ඊළඟට තවත් තොරතුරු සඳහන් කරනවා. ඊළඟට යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙකුන් සතර සංග්‍රහ වස්තුවෙන් රංජනය කොට රාජ්‍ය කරන්නාහුය. ඒ විදිහට දක්වන කොටස. යටගිය දවස කසීරට බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙනෙක් සතර සංග්‍රහ වස්තුවෙන් රංජනය කොට රාජ්‍ය කරන්නාහුය. එසමයෙහි පුරන ලද බෝධි සංභාර ඇති අප මහා බෝසතාණෝ සාන්තුනායක කුලයක පිළිසිඳගෙන ක්‍රමයෙන් වැඩිවිය පැමිණ 500ක් ගැලින් වෙළඳාම් කොට ඇවිදිනාහුය. ඒ විදිහට දක්වනවා අතීත කතාව. ඊළඟට වර්තමාන කතාව, ඊට පස්සේ අතීත කතාව ගෙනහැර දක්වනවා. ඊට පස්සේ තමයි අවසානයේදී පූර්වාපර සංධි ගලපන්නේ.
එසමයෙහි අඥාන වූ සාන්තුනායක පුත්‍ර නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝජ ඔහුගේ පර්සද නම් මේ දේවදත්ත පර්සද වන්නේය. එසමයෙහි නුවණැති සාන්තුනායකයාගේ පර්සද නම් දැන් බුදු පිරිස් වන්නාහුය. එසමයෙහි නුවණැති සාන්තුනායක පුත්‍ර නම් තිලෝ ගුරු සම්යක් සම්බුදු රජු මම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේකි. ඒ විදිහට පූර්වාපර සන්ධි ගැලපීම කියන අවස්ථාවෙන් ජාතක කතාව නිමාවට පත්වෙනවා. ඒ අපි කතා කළේ ජාතක කතාවක ආකෘතිය සඳහන් වෙලා තිබුණු ආකාරය. ජාතක කතාවක ආකෘතිය සඳහන් වෙලා තිබුණු ආකාරය. අපි ඊළඟට බලමු ඊළඟ ප්‍රශ්නය. 7 වෙනි ප්‍රශ්නය රෝම ඉලක්කම් 1 යටතේ තියෙන ප්‍රශ්නය කවිසිළුමිණ හා කාව්‍යසේකර යන කාව්‍ය සඳහා පාදක කොටගත් ජාතක කතා නම් කොට මේ කාව්‍යයන්හි නිරූපිත කාන්තා චරිතවල ස්වභාවය පැහැදිලි කරන්න කියලයි කියන්නේ. කවිසිළුමිණ හා කාව්‍යසේකර යන කාව්‍ය සඳහා පාදක කොටගත් ජාතක කතා නම් කරන්නට ඕන. ඒ වගේම තමයි කාන්තා චරිත සම්බන්ධයෙන් මේ කාව්‍ය දෙක තුළම සඳහන් වෙන ආකාරය ගැනත් පැහැදිලි කරන්නට කියලා කියනවා. පාඩමේම මේ සම්බන්ධයෙන් විස්තරයක් තියෙනවා. මේ ප්‍රශ්නය සඳහා පිළිතුර ගොඩනගා ගන්නට ඒ කොටස් ප්‍රමාණවත් වෙනවා. අලංකාර නීති රීතිවලට අනුව සිංහලයේ එන මහා කාව්‍යයක් නම් දඹදෙණි යුගයේ දෙවැනි පෙරකුම්බා රජ විසින් රචිත යයි සලකනු ලබන කවිසිළුමිණයි. ඔන්න කවිසිළුමිණ හා කාව්‍යසේකර යන කාව්‍ය සඳහා පාදක කොටගත් ජාතක කතා නම් කොට මේ කාව්‍යයන්හි නිරූපිත කාන්තා චරිතවල ස්වභාවය පැහැදිලි කරන්නට කියලා කියන්නේ. එතකොට මේ කාව්‍ය රචනා කළේ කවුද කියලා නෙමෙයි වැඩිපුර අවධානය යොමු කරන්නේ. බෝධිසත්වයන් කාන්තාවක නිසා දුක් ගැහැට විඳි සැටිත් අවසානයේදී සත් රජ කෙනෙකු පරදවා අපේක්ෂිත කාන්තාව ලබාගෙන රජසිරි පිඳි පුවත කවිසිළුමිණට වස්තු විය. බෝධිසත්වයන් වහන්සේ කාන්තාවක් නිසා දුක් ගැහැට විඳපු ආකාරය තමයි මේ කවිසිළුමිණේදී විස්තර වෙන්නේ. සිව්පද විරිතෙන් විස්තර කරලා තියෙනවා කියලා සඳහන් වෙනවා. ඊට යටින් සඳහන් වෙනවා තරුණ බිරිඳක් ආවාහ කරගත් මහලු බමුණෙකුට විඳීමට සිදු දුක් ගැහැට විස්තර වන කතා ප්‍රවෘත්තියක් ඇතුළත් සත්තුබත්ත ජාතකය කාව්‍යසේකරයේ කතා පුවතයි. සත්තුබත්ත ජාතකයේ තමයි කාව්‍යසේකරයේ සඳහා යොදාගෙන තියෙන ජාතක කතාව. කවිසිළුමිණට වස්තු වූ කුස ජාතකයම තෝරාගෙන අලගිය වන්‍යෝ සීතාවක යුගයේදී කුස ජාතක කාව්‍ය කළහ. කවිසිළුමිණට වස්තු විෂය වුණේ කුස ජාතකය. කවිසිළුමිණට වස්තු විෂය වුණේ කුස ජාතකය. කුස ජාතකය ඇසුරු කරගෙන තමයි කවිසිළුමිණ රචනා කරලා තියෙන්නේ. එතකොට සත්තුබත්ත ජාතකයේ කාව්‍යසේකරය සඳහා කතා පුවත වුණා. කවිසිළුමිණට වස්තු විෂය වුණේ කුස ජාතකය. ඊට පස්සේ ප්‍රශ්නේ දෙවැනි අවස්ථාව කියනවා මේ කාව්‍යයන්හි නිරූපිත කාන්තා චරිතවල ස්වභාවය පැහැදිලි කරන්නට කියලා. මේ කාව්‍යයන්හි නිරූපිත කාන්තා චරිතවල ස්වභාවය පැහැදිලි කරන්නට කියලා කියනවා. අපි ඒකට යොදා ගන්නවා කාව්‍යසේකරයේ පළවෙනියටම කවිසිළුමිණේ දෙක්වෙන එක කොටසක් සර්ග වල සඳහන් වෙලා තියෙනවා මෙහෙම. මේ යක්ලු මා හිමි පබවත්ලු ඔහු විඳිනි නිසයුරු අයුරු කෝ සමග ගොවලුවේ කොහස් ඉස්බුම්. මේ පාඩේ ලියා ගන්නට පුළුවන් කාන්තාවන් පබාවතිය
බෝධිසත්වයන් වහන්සේ පිළිබඳව හිතන විදිහ. බෝධිසත්වයන් වහන්සේ කුස ගැන හිතන විදිහ. පබාවතිය කුස ගැන. කුස කියන්නේ විරූපී තත්වයෙන් පසුවෙන කෙනෙක් කියලා දැනගත්තට පස්සේ පබාවතියගේ හිතේ ඇතිවෙච්ච අදහසක් තමයි මේ කෞසිලිමිනේ සඳහන් වෙන අදහසක්. මේ යක්ලු මා හිම් පබවත්ලු ඔහු විඳිනී නිසයුරු අයුරු කොසමග ගොවලුයේ කොහස් ඉස්බුම්. එහෙම තමයි කියන්නේ. වගේ පාටයක් එක්කම අපිට දාන්නට පුළුවන් නම් ලියන්නට පුළුවන් නම් වැදගත් වෙනවා. මොකද ඒ කාන්තාවගේ ස්වභාවය ගැන පබාවතී කියන්නේ කාන්තාවක් ඇත්තටම සාමාන්‍ය පෘථග්ජන ලෝකයක් තුල ජීවත් වෙන කාන්තාවක්. ඒ වගේම තමයි බෝධිසත්වයන් වහන්සේත් මුහුකුරා ගියපු කුසල සම්පත්තියක් තියෙන කෙනෙක් විදිහට නෙවෙයි මේ අවස්ථාවේදී ක්‍රියා කරලා තියෙන්නේ. මේ ජාතක කතාවේ කියවෙන විදිහට. එහෙනම් පබාවතිය ඊටත් වඩා පහළ මට්ටමක සිටින්නට ඕන. ලෞකිකත්වයේ තුල ස්වාමියෙක් සහ බිරිඳක් අතර යම් බැඳීමක් තියෙනවා. ඒ බැඳීම ඇතිවීම සඳහා හේතු වෙන කරුණු තියෙනවා. ඒ අඩුපාඩුවක් යම්කිසි අඩුපාඩුවක් කුස රජතුමා ගාව තිබුණා. ඒ බව මේකෙන් ප්‍රකාශ වෙනවා. මාගේ ස්වාමි පුරුෂයා මේ යක්ෂයාලු. ඔහු භුක්ති විඳින්නේ පබාවතියලු. චන්ද්‍රයා හා අන්ධකාරය අතර සමගියක් කොයින්ද? ගවයන්ගේ පාදයෙන් තැනුණු වලෙහි හංසයන්ගේ විවේක ගැනීමක් කොයින්ද? ඒ වගේ ප්‍රකාශයක් තමයි කරන්නේ. එහෙනම් ඒකෙන් පැහැදිලි වෙනවා කාන්තාවක් විදිහට හොඳ ශරීරයක් තියෙන, දැකුම් කළු ශරීරයක් තියෙන කෙනෙක් එක්ක තමයි තමන්ගේ යුග ජීවිතය ගත කරන්නට කැමති වෙන්නේ. මාගේ ස්වාමියා මේ යක්ෂයාලු. මේ යක්ෂයාලු මගේ ස්වාමියා. විරූපී අයට එහෙම අකමැත්තක් දක්වන්නට පුළුවන්. ඔහු භුක්ති විඳින්නේ පබාවතියලු. චන්ද්‍රයා හා අන්ධකාරය අතර සමගියක් කොයින්ද? නොගැලපෙන දෙන්නේ අතර සම්බන්ධතාවයක් පවතින්නේ නැති වෙන්න පුළුවන්. ඒ වෙලාවේදී චන්ද්‍රයා හා අන්ධකාරයේ වගේ ඈත්වීම දුරස්වීම සිද්ධ වෙනවා. කාන්තාවන් ඒ වගේ ස්වභාවයකට පත් වෙනවා. ගවයන්ගේ පාදයෙන් තැනුණු වලෙහි හංසයන්ගේ විවේක ගැනීමක් කොයින්ද? විලක් කියලා කියන්නේ හොඳට හැදුණු තැනක්. එතන තමයි හංසයෝ රැඳිලා ඉන්නේ. එහෙනම් ගවයෙක්ගේ අඩි සලකුණක වතුර පිරුණම එහෙම පෑගිලා වතුර පිරලා තියෙන තැනක හංසයෝ රැඳෙන්නේ නැහැ කියලා කියන්නේ. ඒ කියන්නේ සුව පහසුවට හොඳට විල තියෙනකොට තමයි හංසයෝ රැඳෙන්නේ. එහෙනම් කාන්තාවනුත් සෝභමානවත් වූ ශරීරයක් තියෙන ඒ වගේ කෙනෙක් එක්ක තමයි රැඳෙන්නේ කියන කතාවක් තමයි මේ පද්‍ය පාඨයෙන් කියවෙන්නේ. එහෙනම් පබාවතියගේ එක් ස්වභාවයක් ගැන ඒ විදිහට ප්‍රකාශ වෙනවා. මේ යක්ලුමා හිමි පබවත්ලු ඔහු විඳිනී නිසයුරු අයුරු කොසමග ගොවලුයේ කොහස් ඉස්බුම්. එහෙම දක්වනවා. මේකත් ලියා ගන්න. පොඩි හැඳින්වීමක් අපිට කරන්න පුළුවන්. ඒ වගේ පබාවතිය යම්කිසි අපහසුතාවයකට පත් වෙනවා. ඒ අනුව පබාවතිය බෝධිසත්වයන් වහන්සේව ප්‍රතික්ෂේප කරනවා කියන කාරණේ. මෙසේ පවසන පබාවතී කුස හැරයයි. කුස රජුට මේ වාවාගත නොහැකි තත්ත්වයකට පත් වෙනවා. කෙසේ නමුත් ඒ වගේ ප්‍රකාශයක් කරලා තමන්ගේ අදහස එහෙම නැත්නම් හිතේ ස්වභාවය ප්‍රකාශයට පත් කරමින් පබාවතිය කුසව හැර යනවා. ඒකට හේතු වෙන්නේ මොනවද කියන එක පැහැදිලිව මෙතන සඳහන් වෙනවා. තවත් දුරට අපිට සාකච්ඡා කරන්නට පුළුවන්. ඒ තරම් දුරට සාකච්ඡා කිරීම අවශ්‍යයි කියලා අපි කල්පනා කරන්නේ නැහැ. ඊළඟට අපි බලමු කාව්‍යසේකරය සම්බන්ධයෙන්. කාව්‍යසේකරයේ කාන්තාව සම්බන්ධයෙන් අදහසක් දක්වලා තියෙනවා. ජාතක කතාකරුවා ඍජුවම කාන්තාව පාපී තැනැත්තියක් ලෙස හඳුන්වා දුන්නද ජාතක කතාකරුට වඩා සංයමයෙන් යුක්තව අනුකම්පා සහගත දෘෂ්ටියකින් තොටගමුවේ රාහුල හාමුදුරුවෝ කාව්‍යසේකරයේ රචනා කිරීමේදී යම් අදහසක් කාන්තාව ගැන ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි කාන්තාව සම්බන්ධයෙන්
ප්‍රබල ප්‍රකාශයක් තමයි මේ ඉදිරිපත් කරන්නේ. කාව්‍යසේකරේ මේ වගේ අදහසක් ඉදිරිපත් කරන්නට හේතුව තමයි මේ තුල වරදෙහි බැඳෙන කාන්තාවක් ක්‍රියා කරන නිසා. පිරිමියේ කුද පතන අවසර කල් රහස් තැන මිස නොලැබෙන බැවුන ගැහැණු කවුරුද වරදි නොබැඳෙන. ඒ වගේ අදහසක් තමයි දක්වන්නේ. පිරිමියේ කුද පතන අවසර කල් රහස් තැන මිස නොලැබෙන බැවින ගැහැණු කවුරුද වරදි නොබැඳෙන. ඒ වගේ අදහසක් දක්වනවා. යම්කිසි අවස්ථාවක් ලැබුණට පස්සේ රහස්‍ය වූ ස්ථානයකදී තමන්ට කායික සම්තෘප්තියක් සඳහා වරදෙහි බැඳෙන්නේ නැති කාන්තාව කවුද? ඒ වගේ ප්‍රකාශයක් තමයි කියන්නේ. එක් කාන්තාවන්ගේ යම්කිසි චරිත ස්වභාවයක්. කාව්‍යසේකරේ සාකච්ඡා වෙන කාන්තාවගේ ස්වභාවයත් මේ හා සම්බන්ධවම අපිට කතා කරන්නට පුළුවන්. වරදෙහි බැඳෙන ස්වභාවයෙන් යුක්තයි කාන්තාවන් කියන කාරණය ඒ පද්‍ය අනුවත් පැහැදිලි කරලා තියෙනවා. කාව්‍යසේකරේ 13 වෙනි සර්ගයේ 4 වෙනි කවිය තමයි මේ සඳහන් වෙන්නේ. හොඳයි, මේ විදිහට පැහැදිලි කිරීම ප්‍රමාණවත් වෙනවා. ඔබට පුළුවන් මේ වගේ පාඩයක් ඉදිරිපත් කරන්න. එහෙම නැත්නම් ඔබට පුළුවන් කාව්‍යසේකරෙහි කාන්තාව සහ කවිසිළුමිණ තුල දැක්වෙන පබාවතී කියන චරිතය ඇසුරින් දැක්වෙන තොරතුරු ඇසුරු කරගෙන පිළිතුරක් ලියන්නට. දිග විස්තරයක් අවශ්‍ය නැහැ. සාමාන්‍ය හැඳින්වීමක්, පුංචි හැඳින්වීමක් තමයි කරන්නට ඕන. ගුත්තිල කාව්‍ය දහම්සොඬ කාව්‍ය හා සඳකිඳුරු දාකව ලියූ කතුවරුන් නම් කර ඒවායේ වස්තු විෂය කෙටියෙන් සඳහන් කරන්න. මේ ගැන සඳහන් වෙනවා, පොතේ සඳහන් වෙනවා 12 වෙනි පාඩමේ පළවෙනි කොටසේ 257 වෙනි පිටුවේ. ගුත්තිල කාව්‍ය කවුද රචනා කරන්නේ? දහම්සොඬ කාව්‍ය කවුද රචනා කරන්නේ? සඳකිඳුරු දාකව ලියූ කතුවරයා කවුද? මේ වගේ වස්තු විෂය මොකක්ද කියලා දක්වනවා. හරි, අපි බලමු ඉක්මනින්. ගුරුවරයාට අවමන් කිරීමේ ආදීනව දැක්වීමට වැත්තෑවේ හිමියන් විසින් රචනා කරන ලද ගුත්තිල කාව්‍ය ඉතා ජනප්‍රිය ජාතක කාව්‍යකි. ගුරුවරයාට අවමන් කිරීමේ ආදීනව දැක්වීම තමයි වස්තු විෂය. ගුරුවරයාට අවමන් කිරීමේ ආදීනව දැක්වීම වස්තු විෂයක. ගුත්තිල කාව්‍යයේ වස්තු විෂය ගුරුවරයාට අවමන් කිරීමේ ආදීනව දැක්වීම. වැත්තෑවේ හාමුදුරුවෝ තමයි ලියන්නේ. ගුත්තිල කාව්‍ය දහම්සොඬ කාව්‍ය සඳකිඳුරු දාකව ලියූ කතුවරුන් නම් කර කතුවරයා වැත්තෑවේ හාමුදුරුවෝ ගුත්තිල කාව්‍ය රචනා කරන්නේ වස්තු විෂය තමයි ගුරුවරයාට අවමන් කිරීමේ ආදීනව. කෝට්ටේ යුගයේදී තොටගමුවේ ශ්‍රී රාහුල මාහිම්පාණෝ විසින් රචනා කරන ලද කාව්‍යසේකරේ සිංහලයේ තවත් මහා කාව්‍යකි. මෙතන සඳහන් වෙන්නේ අපි ඊට කලින් ඒ ගැන කතා කළා. තරුණ බිරිඳක් ආවාහ කරගත් මහලු බමුණකුට විඳීමට සිදු වූ දුක් ගැහැට විස්තර වන කතා ප්‍රවෘත්තියක් ඇතුළත් සත්තුබත්ත ජාතකය කාව්‍යසේකරයේ කතා පුවතයි. මේ ප්‍රශ්නයට අදාළව නෙවෙයි මේ තොරතුරු අපි කතා කළේ. ඊට කලින් ප්‍රශ්නයට අදාළයි ඒවා. කවුසිළුමිණට වස්තු වූ කුස ජාතකයේම තෝරාගෙන අලගේ වන්‍යෝ සීතාවක යුගයේදී කුස ජාතක කාව්‍ය ලිව්වා කියන එක. ඊළඟට ලෝකයේ ශ්‍රී සද්ධර්මයේ අභාවයට ගිය යුගයකදී එම දහම් ඇසීම සඳහා ජීවිත පූජා කළ දහම්සොඬ රජතුමාගේ කතා පුවත ඇතුළත් කොට රචිත දහම්සොඬ කාව්‍යද අලගිය වන්‍යයන්ගේම කෘතියකි. දහම්සොඬ ජාතක කාව්‍ය. දහම්සොඬ කාව්‍ය ලියන්නේ කවුද කියලා අපිට එහෙනම් ලියන්නට වෙනවා. දහම්සොඬ කාව්‍ය. ගුත්තිල කාව්‍ය ලිව්වේ කවුද? වස්තු විෂය මොකක්ද කියලා අපි ලිව්වා. දහම්සොඬ කාව්‍ය කවුද ලියන්නේ? වස්තු විෂය මොකක්ද කියලා ඊළඟට අපිට බලන්නට තියෙන්නේ. දහම්සොඬ රජතුමාගේ කතා පුවත ඇතුළත් කොට රචිත දහම්සොඬ කාව්‍යද අලගියවන්න මුඛවැටිතුමාගේ කෘතියක්. ලෝකයේ ශ්‍රී සද්ධර්මයේ අභාවයට ගිය යුගයකදී එම දහම් ඇසීම සඳහා ජීවිත පූජා කළ දහම්සොඬ රජතුමාගේ කතා පුවත.
තමයි වස්තු විෂය. දහම්සොඬ ජාතකයේ වස්තු විෂය ලෝකයේ ශ්‍රී සද්ධර්මය අභාවයට ගිය කාලයකදී දහම් ඇසීම සඳහා ජීවිත පූජා කළ දහම්සොඬ රජතුමාගේ කතාව. රචනා කරන්නේ අලගියවන්න පඬිවරයා. කිඳුරියක පතිවත දහම් බලයෙන් ඇගේ මල සැමියාට යලි ජීවය ලබාගත් අයුරු විස්තර වන චන්දකින්නර ජාතකය වස්තු කොටගෙන විල්ගම්මුල හිමියන් විසින් රචනා කරන ලද සඳ කිඳුරු දාකව සීතාවක යුගයෙන් පසු රචිත තවත් ජාතක කාව්‍යකි. කිඳුරියක පතිවත දහම් බලයෙන් ඇගේ මල සැමියාට යලි ජීවය ලබා දීම සම්බන්ධව දැක්වෙන්නේ වස්තු විෂය විදිහට. චන්නකින්නර ජාතකයේ වස්තු කරගන්නේ චන්නකින්නර ජාතක කතාව තමයි ඒ සඳහා පාවිච්චි කරන්නේ. විල්ගම්මුල හිමියන් විසින් රචනා කරන ලද කෘතියක් තමයි සඳ කිඳුරු දාකව. හරි, ඔබට ප්‍රශ්න සඳහා පිළිතුරු වැටහෙන්නට ඇති. පොදු පාඨක ජනතාව අතර තුන්සරණී ජනප්‍රිය වීමට හේතු වූ සාධක කවරේදයි පිරික්සන්න. පොදු පාඨකයා අතර තුන්සරණී පොත, තුන්සරණී කවි ඉතාමත් ජනප්‍රියත්වයට පත් වෙලා තියෙනවා. එහෙම ඇයි ජනප්‍රියත්වයට පත් උනේ කියන එක තමයි අපිට මෙතනදී කියන්නට තියෙන්නේ. කරුණු කිහිපයක් යටතේ අපි බලමු. 12 වෙනි පාඩමේ 6 වෙනි කොටසේ තුන්සරණී කවි සම්බන්ධයෙන් තියෙන විස්තරය මේ සඳහා අපිට වැදගත් වෙනවා. එක කාරණයක් තමයි ගීතවත් බවින් යුක්ත වීම. ගීතවත් බවින් යුක්ත වීම යුක්ත දේවල් වලට කවි, ගීත, ඒ වගේ නිර්මාණ වලට බොහෝ දෙනෙක් අතීතයේ ඉඳලා වර්තමානයේ දක්වා ඉතාමත් ලැබිකමක් දක්වනවා. තුන්සරණී කවි තුල තියෙන ගීතවත් බව, ගායනා කිරීමේ හැකියාවෙන් යුක්ත, පද ලාලිත්‍යයන්ගෙන් යුක්ත වීම එනම් ජනප්‍රිය වීමට එක කාරණයක් වුණා. ඉතාමත් ලස්සනට මේ ගායනාවන් අපිට අහන්නට ලැබෙනවා. සිරිපා කරුණා කරන අවස්ථාවන් වලදී අපිට අහන්නට පුළුවන්. ඉතාමත් මිහිරියට මේවා ගායනා කරමින් මිනිසුන් සැනසීමට පත් වෙන ආකාරය. එහෙනම් ගීතවත් බව පළවෙනි කාරණේ. පෙර යාම බුද්දං සරණී ගඤ්ඤයි. ඒ විදිහට ගායනා කරනවා. එතකොට ඊළඟ පාර්ශවයේ අය නැවත වතාවක් මේක ගායනා කරනවා. ඒ විදිහට මාද්දීම ධම්මං සරණී ගඤ්ඤයි. ඔය විදිහට මිහිරියට ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. අන්න ඒ නිසා තමයි තුන්සරණේ පද්‍ය, තුන්සරණේ කවි ඒ තරම් ජනප්‍රිය වෙලා තියෙන්නේ. ඒකට අපිට උදාහරණ දක්වන්නට වෙනවා. මේ වගේ ලාලිත්‍යයෙන් යුක්තව ගායනා කිරීමේ හැකියාවෙන් යුක්ත, ගීතවත් ස්වභාවයෙන් යුක්ත වීම නිසා තුන්සරණේ කවි වැදගත් වෙනවා කියන එක. මේ කවි පාඩම් කරගන්නට මතක තියාගන්නට ඒ තරම් අපහසුයක් අමාරුවක් නැහැ. ඊළඟට තෙරුවන් ගුණ ගැයීමට ජාතක කතා උපයෝගී කරගෙන තියෙනවා. ඒකත් එක කාරණයක්. මිනිසුන් හරි කැමති ජාතක කතා අහන්නට. ජාතක කතා වලින් කියවෙන දේවල් චිත්‍රයට නගලා තියෙන අවස්ථාවන් නැරඹීමටත් හරිම කැමතියි. ඒ වගේ ජාතක කතාවල කොටස් පාවිච්චි කරලා තියෙනවා තුන්සරණේ කවිවලදී. වටුවෙක් බිජු රැක දරු සෙනේ හසනේ කෙටුවෙක් හේනක් වල්ගිනි වැදුනේ දුටුසක් රජයේ දුක් ගිනි නිවුනේ අටුවක් කුසලකි බන තුන් සරණේ. ඒ විදිහට ජාතක කතාවක්, වට්ටක ජාතකය සම්බන්ධයෙන් තමයි මේ කවියෙන් කියවෙන්නේ. එහෙනම් මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු ලියන්නට අපිට මේ උදාහරණ කවි පාවිච්චි කරන්නට වෙනවා. උදාහරණ කවි කිහිපයක් මතකයේ තබාගෙන ඉන්නට වෙනවා. කවියාගේ ප්‍රාර්ථනා ලෙස දැක්වෙන කවි
40 තුළ බොහෝ පද්‍ය අහන අයට තමන්ගේම ප්‍රාර්ථනාවක් වගේ දැනෙනවා. අන්න ඒකත් එක කාරණයක්. මේ කවි මේ තරම් ජනප්‍රිය වීමට තවත් එක හේතුවක් තමයි මේ කවි අහනකොට තමාටම තමා කරගන්න ප්‍රාර්ථනා වගේ තමයි දැනෙන්නේ. අපි බලමු. ගාතේ රෝග කිසි කලක නොවන්තයි හිතේ ක්‍රෝධ කිසි කලක නොවන්තයි රාතේ ගොසින් තුසිතේ උපදින්ටයි මෙතේ මුනිදු දැක නිවන් දකින්ටයි. ඔය විදිහට එක එක තාල්වලට ගායනා කරන්න පුළුවන්. ඒ විදිහට ප්‍රාර්ථනාවන්. ගතේ රෝග කිසි කලක නොවන්ටයි. ශරීරය තුළ රෝගාදී රෝග ඇති නොවෙන්ට ප්‍රාර්ථනාවක් කරනවා. හිතේ ක්‍රෝධ කිසි කලක නොවන්ටයි. තුන් සරණේ ගායනා කරද්දී කිසිම දවසක ක්‍රෝධාදී සිතුවිලි ඇති වෙන්නේ නැහැ. බුද්ධානුස්සති, ධම්මානුස්සති, සංඝානුස්සති කියන අනුස්සති භාවනාවන් කරනවා. රතේ ගොසින් තුසිතේ උපදින්ටයි. රතේ ගිහිල්ලා තුසිතේ උපදින්නට. දිව්‍ය රතවලින් මනුස්ස ලෝකේ ඉඳලා යන්නට සමහර අවස්ථාවන් වල දිව්‍ය රත අරගෙන ඇවිල්ලා මනුස්ස ලෝකේ සත්පුරුෂ විදිහට ජීවත් වෙච්ච අයව එකතු කරගෙන යන්නට ඇවිල්ලා හිටපු අවස්ථාවන් ගැන බෞද්ධ සාහිත්‍යයේ සඳහන් වෙනවා. ඉතින් රතේ ගොසින් තුසිතේ උපදින්න. දිව්‍ය රතවලින්ම මනුස්ස ලෝකේ ඉඳලා යන්නට. මෙතේ මුනිදු දැක නිවන් දකින්ටයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලයේදී උන්වහන්සේව දැකලා නිවන් දකින්නට ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි තවත් එක අදහසක් තමයි උපමාදී යොදාගෙන ලෝකේ පවතින උතුම්ම රත්න තුන, උතුම්ම වස්තු තුන, තුනුරුවන් කියන එක කාවදින විදිහට හැම පද්‍යයකම අවසානයේදී තුනුරුවන් උපමා කර ගනිමින් ඉදිරිපත් කරලා තියෙන ඉදිරිපත් කිරීම තියෙනවා. ඒ තුලින් තුන් සරණේ වටිනාකම උත්තරීතරත්වයේ මතු කරලා දක්වලා තියෙනවා. අඳුරට පහනකි බනතුන් සරණේ අම්මා වැනි කුසලට තුන් සරණේ නෙතෙක වද සත හට තුන් සරණේ. ඒ විදිහට තුන් සරණේ කවි වලින් අඳුරට පහනකි බන තුන් සරණේ අන්ධකාරයට ආලෝකයේ විහිදුවන්නට පුළුවන් තුන් සරණේ ගුණවලට බුද්ධ ධම්ම සංඝ කියන ත්‍රිවිධ රත්නයේට අම්මා වැනි කුසලට තුන් සරණේ අම්මා කෙනෙක් වගේ කුසල් කරන අයට තුන් සරණේ. අම්මා කියලා කියන්නේ නිතරම අපිව දැහැමි දේවල් වලට යහපත් දේවල් වලට යොමු කරන කෙනෙක්. අපි උත්සාහ කරන කෙනෙක්. අපිට ආරක්ෂාව ලබා දෙන කෙනා අම්මා. අපිව පෝෂණය කරන කෙනා අම්මා. එහෙනම් අම්මා වැනි කුසලට තුන් සරණේ කියන එකෙන් ඒ කියන අදහස ලබා දීලා තියෙනවා. මිනිස්සුන්ට අම්මා කෙනෙක් වගේ බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන්නේ අම්මා කෙනෙක් වගේ කියන එක තුල ගෞරවයද, ඒ වගේම සෙනෙහස, ආදරය මේ හැම එකක්ම ඇතුළත් කරලා තියෙනවා මේ පදේ තුල. නෙත් දෙක වද සතහට තුන් සරණේ. සත්වයකට තියෙන, මිනිසෙකුට තියෙන වටිනාම දේ තමයි ඇස් දෙක. අන්න ඒ ඇස් දෙක වගේ වටින දෙයක් තුන් සරණේ කියලා එතනදී සඳහන් කරනවා. හොඳයි, ඊළඟට අපි බලමු 4 වෙනි කොටසේ ප්‍රශ්නයත්. ඊට පස්සේ සාකච්ඡාව නිමා කරමු. 18 වෙනි ප්‍රශ්නේ පළවෙනි රෝම ඉලක්කම යටතේ තියෙන ප්‍රශ්නේ 18 වන සියවසේ මියන්මාර බුරුම, මියන්මාරය කියන්නේ බුරුමයට භික්ෂුන් අතර මතභේදයට පාත්‍ර වූ පාරුපනවාදී කුමක්දැයි හඳුන්වන්න. 18 වන සියවසේදී මියන්මාරයේ බුරුමේ භික්ෂුන් වහන්සේලා අතර මතභේදයක් ඇති වුණා, පාරුපනවාදී කියලා. 13 වෙනි පාඩමේ 3 වෙනි කොටසේ මේක සඳහන් වෙනවා. අපි බලමු මොකක්ද මේ පාරුපනවාදී කියන්නේ කියලා.
18 වෙනි සියවසේ බුරුම ශාසනයේ වැදගත් සිද්ධියක් වුණා. ඒ තමයි පාරුපණ ඒකාංශික ભેදය. පාරුපණ සහ ඒකාංශික කියන ભેදය. සිවුරු පෙරවලා දෙවුර පෙරවෙනවා කියලා කියන්නේ සිවුරු සාමාන්‍ය අත් දෙකම වැහෙන විදිහට සිවුර අඹරලා ඒ විදිහට පෙරවෙන විදිහ ඔබ දැකලා ඇති. ඒක තමයි පාරුපණ කියලා කියන්නේ. පොරවලා සිවුරු පොරවලා. ඊළඟට ඒකාංශික කියලා කියන්නේ සාමාන්‍ය එක අතක් පේන විදිහට ඒකාංශිකව සිවුර පෙරවීම. මේ කියන දෙක සම්බන්ධයෙන් 18 වෙනි සියවසේ වාද විවාද ඇති වුණා. ශාස්ත්‍රීය කටයුතු වලින් කෙතරම් දියුණුවක් වුණත් සමහර වෙලාවට ඒ වගේ ගැටලු භික්ෂුන් වහන්සේලා අතර ඇති වෙන්නට පුළුවන්. වර්ෂයක් පමණ භික්ෂුන් අතර ભેදයක් ඇති කළ පාරුපණ ඒකාංශික වාදයේ ඉබන්දෙකි. වර්ෂයක් පුරාවට මේ පාරුපණ සහ ඒකාංශික කියන වාදය ක්‍රියාත්මක වෙනවා. පාරුපණ නම් දෙවුර වසා සිවුර පෙරවීම. ඒකාංශික නම් එක් උරයක් හා උරයක් පමණක් වසා සිවුරු පෙරවීම. එක් උරයක් පමණක් වැහෙන විදිහට සිවුර පෙරවීම. මේ දෙකින් මේ පිළිබඳ භික්ෂූන් වහන්සේ අතර වාද ඇති වුණා. 1782 දී රජ පැමිණි බෞද්ධ රජ වයෝවෘද්ධ මහා ස්ථවිර පාදයන් 8 නමක් හා මහා සංඝ රාජ ස්ථවිරයන්ද ඇතුළු කොමිටියට මේ ප්‍රශ්නේ විසඳීමට බාර දුන්නා. තම තමන්ගත් පක්ෂයේ සනාථ කිරීමට භික්ෂූන් වහන්සේලා කරුණ ඉදිරිපත් කළා. අන්තිමේදී පාරුපණ හෙවත් දෙවුර වැසීමේ සම්ප්‍රදායට ජය අත් වුණා. මේක බුරුමේ සංඝයා වහන්සේලා අතර භික්ෂුන් වහන්සේලා අතර සංඝ ශාසනයේ විනයගරුක භාවය ඇති කිරීමට හේතු වෙච්ච අවස්ථාවක්. එහෙනම් පාරුපණ වාදය කියන්නේ මොකක්ද? සිවුර දෙවුර පෙරවීම සම්බන්ධව ඇති වෙච්ච ගැටලුවක්. ඒ ගැටලුව අවස්ථාවේදී භික්ෂුන් වහන්සේලා ඒක රාශි වෙලා මේ ගැටලුව විසඳා ගන්නට, निराකරණය කර ගන්නට කටයුතු කරනවා. 1782 දී රජත්වයට පැමිණි බෞද්ධ කියන රජතුමා වයෝවෘද්ධ මහා ස්ථවිර පාදයන් 8 දෙනෙකුත් මහා සංඝ රාජ ස්ථවිරයන් වහන්සේලා ඇතුළු කමිටුවක් පත් කරනවා මේ ගැටලුව निराකරණය කරන්නට. උන්වහන්සේලා ඒ සඳහා කටයුතු කරනවා. අවසානයේදී තම තමන්ගේ පක්ෂයට අදාළ තොරතුරු ඒ භික්ෂුන් වහන්සේලා ඉදිරිපත් කරනවා. අවසානයේදී පාරුපණ හෙවත් දෙවුර වැසීමේ සම්ප්‍රදායට ජයග්‍රහණය ලැබෙනවා. අන්න ඒක තමයි පාරුපණ වාදය කියලා කියන්නේ. 19 වන සියවසේදී ලක්දිව අමරපුර නිකාය පිහිටුවීමට හේතු කරුණු දක්වා ඒ සඳහා මූලික වූ ගිහි පැවිදි පිරිස ගැන විස්තරයක් කරන්න. අමරපුර නිකායේ අවස්ථාවන් 3ක් සම්බන්ධයෙන් මේ අවස්ථාවේදී අපි කතා කරනවා. 13 වෙනි පාඩමේ 3 වෙනි කොටසේ 297 වෙනි පිටුවේ මේ ගැන සඳහන් වෙන්නේ. ලක්දිව අමරපුර නිකායේ පිහිටීම කියන අනුමාතෘකාව යටතේ තියෙන්නේ. 19 වෙනි සියවස ආරම්භයේදී ලක්දිව බුදුසසුනට සහාය වීමට බුරුම භික්ෂුන් වහන්සේලාට හැකියාව ලැබුණා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් පැවිද්ද උසස් කුලවතුන්ට පමණක් සීමා විය යුතු එකක් විදිහට සලකලා කටයුතු කළා. එහෙනම් අමරපුර නිකාය ඇතිවීම සඳහා හේතු වෙච්ච මූලික කාරණයක් තමයි කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා පැවිද්ද උසස් කුලවලට පමණක් හිමිවිය යුතු එකක් විදිහට ඉදිරිපත් කළා. පැවිද්ද උසස් කුලවලට පමණක් සීමා විය යුතු ගොවිගම ආදී කුල තියෙනවා. අන්නේ කුලයකට පමණක් සීමා විය යුතුයි කියලා අදහසක් ඇති කළා ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා. ඒ නිසා ක්‍රිස්තු වර්ෂ 1800 දී ගොවි කුලයට පරිබාහිර වූ කුලවල අයට පැවිදි වීමට අවස්ථාවක් තිබුණේ නැහැ. ගොවි කුලයට අයට තමයි පැවිදි වෙන්න පුළුවන්කම තිබුණේ. ඒ වුණත් ධෛර්ය සම්පන්න ගොවි කුලයෙන් පරිබාහිර පිරිස් සාමණේරයන් වහන්සේලා අබගහපිටියේ ඥාන විමලතිස්ස තෙරුන්ගේ ප්‍රධානත්වයෙන් බුරුමයට ගිහිල්ලා බුරුමයට වැඩම කරලා බුරුමේදී උපසම්පදාව ලබා ගන්නවා.
කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා අදහසක් ඉදිරිපත් කරලා තිබුණා. ගොවි කුලයේ එහෙම නැත්නම් උසස් කුලවල අයට පමණයි පැවිදි වෙන්නට පුළුවන් කියලා. ඒ අවස්ථාවේදී ඊට පරිබාහිර කුලවල අයට පැවිදි වීමට අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ නිසා 1800 දී ඒ කුලවල ගොවි කුලයට පරිබාහිර කුලවල භික්ෂුන් වහන්සේලා සාමණේරයන් වහන්සේලා අඹගහපිටියේ ඥාන විමලතිස්ස කියන තෙරුන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් බුරුමයට වැඩම කරලා උපසම්පදාව ලබා ගත්තා. මේ කාලේ පාලකයා වුණේ බෞද්ධාපයා රජතුමා. මේ පිරිස 1802 දී ලංකාවට පැමිණලා අමරපුර නිකාය ආරම්භ කරනවා. එහෙනම් අමරපුර නිකාය ආරම්භ කරන්නේ අඹගහපිටියේ ඥාන විමලතිස්ස තෙරුන් වහන්සේ ප්‍රධාන කරගත්ත සාමණේරයන් වහන්සේලා බුරුමයට වැඩම කරලා බුරුමේදී ලබාගත් උපසම්පදාව මරම්ම දේශයෙන් ලබාගත් උපසම්පදාව නිසා අමරපුර නිකාය කියලා නිකායක් ආරම්භ වෙනවා. 1802 දී ලංකාවට පැමිණලා තමයි මුන්වහන්සේලා අමරපුර කියන නිකාය ආරම්භ කරන්නේ. ක්‍රිස්තු වර්ෂ 1807 කතළුවේ ගුණරතන තිස්ස නම් ස්ථවිරයෝ තවත් නමක් සමග රාමඤ්ඤ දේශයට ගොස් ධම්මචේතිය රජතුමන් විසින් බන්ධවන ලද කල්යාණි මහා සීමාවේදී උපසම්පදාව ලබා ආපසු අවුත් අමරපුර කල්යාණි වංශ නිකාය පිහිට වූහ. අපෙන් අහන ප්‍රශ්නයට අපි අවධානය යොමු කරමු. අපෙන් අහන ප්‍රශ්නය තමයි 19 වන සියවසේදී ලක්දිව අමරපුර නිකාය පිහිටුවීමට හේතු වූ කරුණු දක්වා. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් උසස් කුල වල අයට පමණක් පැවිදි වීමට අවස්ථාව ලබා දීම ප්‍රධාන කාරණයක් බවට පත් වුණා. ඒ සඳහා මූලික වූ ගිහි පැවිදි පිරිස ගැන විස්තරයක් කරන්න. 19 වන සියවසේදී ලක්දිව අමරපුර නිකාය පිහිටුවීමට හේතු වෙච්ච කාරණාවන් අතර ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරපු අය සඳහන් කරන්නට කියලාත් කියනවා. ඒ සඳහා මූලිකත්වය අරගෙන කටයුතු කරපු ගිහි පිරිස් බෞද්ධ උපයා රජතුමා තමයි. එතකොට එක් අවස්ථාවකදී මූලිකත්වය අරගන්නේ. මේ කාලේ පාලකයා වෙච්ච බෞද්ධ උපයා කියන රජතුමා. ඒ රජතුමාගේ කාලේ තමයි ශ්‍රී ලංකාවේ භික්ෂුන් වහන්සේලා අඹගහපිටිය ඥාන විමලතිස්ස තෙරුන් ප්‍රධාන සාමණේරයන් පිරිස උපසම්පදාවට පත් කරන්නේ. ඊළඟට තවත් අවස්ථාවක් තමයි ක්‍රිස්තු වර්ෂ 1807 කතළුවේ ගුණරතන තිස්ස නම් ස්ථවිරයන් තවත් නමක් සමග රාමඤ්ඤ දේශයට ගිහිල්ලා ධම්මචේතිය රජතුමා ධම්මචේතිය කියන රජතුමා එහෙනම් ගිහි සම්බන්ධ වෙච්ච කෙනෙක්. බෝධෞපයා රජතුමා එක නමක්, ඊළඟට ධම්මචේතිය රජතුමා තවත් කෙනෙක්. ඊළඟට 1810 දී බුරුමියට වැඩම කළ අත්තුඩාවේ සිරි ධම්මරක්කිත හිමියන් හා සාමණේර දෙනම එහිදී උපසම්පදාව ලබා ලංකාවට පැමිණ ආරම්භ කළ නිකාය අමරපුර ශ්‍රී ධම්මරක්කිත නිකාය නම් වී. ගිහි අය තමයි එනම් කතළුවේ ගුණරතන තිස්ස නම් ස්ථවිරයන් ඇතුළු රාමඤ්ඤ දේශයට ගොස් ධම්මචේතිය රජතුමන් විසින් බන්ධවන ලද කල්යාණි මහා සීමාවේදී උපසම්පදාව ලබා පසු අවුත් අමරපුර කල්යාණි වංශ නිකාය ආරම්භ කරපු අවස්ථාව. ඒ සඳහා මූලිකත්වයේ අරගත්තා ධම්මචේතිය කියන රජතුමන්. ඊළඟට ඊට මුලින් සඳහන් කරපු රජතුමන් බෝධ උපයා රජතුමා. ඒ විස්තර තමයි අපි ලියන්නට ඕන ගිහි රජවරු දෙන්නගේ නම්. ඊළඟට මියන්මාර බුරුමයේ පවත්වන ලද පංචමහා චට්ට යන සංගායනා ගැන සමාලෝචනයක් කරන්න. පංච සහ පංචම චට්ට කියලා සංගායනා දෙකක් පවත්වලා තියෙනවා බුරුමේදී. ඒ ගැන අපි ඊළඟට බලමු. මින්දොන් මින් රාජ්‍ය සමයේදී මින්දොන් මින් රජතුමා කරවන ලද ධර්ම සංගායනාව මණ්ඩලයේ නුවර ක්‍රිස්තු වර්ෂ 1871 දී පවත්වන ලද පංචම මහා සංගායනාවයි. පංචමහා සංගායනාව පවත්වන්නේ මින්දොන් මින් රාජ්‍ය සමයේදී. මින්දොන් මින් රජතුමා කරවන ලද ධර්ම සංගායනාව තමයි මේ සංගායනාව පවත්වන්නේ මණ්ඩලයේ නුවර ක්‍රිස්තු වර්ෂ 1871 දී.
මෙම සංගායනාව සඳහා භික්ෂූන් වහන්සේලා 2200ක් සහභාගී වෙලා තියෙනවා. පංචම සංගායනාව. සංගායනාවෙන් සංශෝධනයට පත් කළ ධර්මයේ කිරි ගරුණ ගල්පුවරු 729ක කොටවලා තියෙනවා පංචම සංගායනාවේ දී සාකච්ඡා කරපු කොටස්. කිරිගරුණ පුවරු ලෝකමාරජින දාගැබ වටේ අල්වා එක් එක් පුවරුව ආවරණය වනසේ වෙන්වෙන් වශයෙන් ගෙවල් සාදා තැන්පත් කරලා තියෙනවා. කිරිගරුණ ගල් පුවරු 729ක ලියනවා. ඒවා කිරිගරුණ පුවරු ලෝකමාරජින කියන දාගැබ වටේ අල්ලලා තැන්පත් කරලා පුවරු ආවරණය වෙන විදිහට ගෙවල් හදලා තියෙනවා. මේ සඳහා රුපියල් 15 කෝටියක් වැය කළ බව සඳහන් වෙනවා. 1954ත් 1956ත් කාලයේදී කළ සංගායනාව සඳහා භාවිත කළේ මෙම පුවරු වල කොටා තිබුණු ධර්ම කොටස්ම බව සඳහන් කරනවා. සංගායනාව සඳහා ගොඩනැගූ භික්ෂු නිවාස අද භික්ෂු පුහුණු කරන මධ්‍යස්ථාන බවට පත් වෙලා තියෙනවා. මේ රජතුමන් විසින් කරවන ලද ගල්පුවරුම තමයි පස්සේ කාලයේදී 1954දී 1956 කාලයේදී කළ චට්ට සංගායනාව. චට්ට සංගායනාව අවස්ථාවේදී එම ගල්පුවරු තමයි භාවිත කරලා තියෙන්නේ. චට්ට සංගායනාව පවත්වන්නේ 1954ත් 1956ත් කාලයේදී පාවිච්චි කරලා තියෙන්නේ මොනවද එහෙනම්? රුපියල් 15 කෝටියක් වැය කරලා ඉදි කරලා තිබුණු පස්වෙනි පංචම සංගායනාව අවස්ථාවේදී සිදු කරන්නට යෙදුණු 729ක කොටවන ලද ගල්පුවරු වල කිරිගරුණ ගල්පුවරු වල ලියලා තිබුණු ධර්මයේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. පාවිච්චි කරන්නේ කිරිගරුණ පුවරු ලෝකමාර්ජින කියන දාගැබ වටේ තැන්පත් කරලා තිබුණු කොටස් තමයි චට්ට සංගායනාව අවස්ථාවේදී පාවිච්චි කරලා තියෙන්නේ. 1954 1956 කියන කාලේ තමයි චට්ට සංගායනාව පවත්වලා තියෙන්නේ. හොඳයි, කාල වේලාව ඉක්මලා යන නිසා අපි ඉක්මනින් කතා කරමු තායි බෞද්ධයන් පැවිදි ජීවිතයට ඇතුළත් වීම කෙරෙහි බලපාන විවිධ හේතු කවරේදයි විමර්ශනය කරන්න. 14 වෙනි පාඩමේ 3 වෙනි කොටසේ මේ ගැන සඳහන් වෙනවා. 312 316 කියන පිටුවල. පැවිදි ජීවිතයේ තායි භික්ෂුන් වහන්සේලා තායි පැවිදි භාවය කොහොමද සිද්ධ වෙන්නේ කියලා. ටික දිනක් හෝ පැවිදි වී ජීවිතය ගත කිරීම තායිවරුන්ගේ චිරාගත සම්ප්‍රදායක් වෙනවා. ඒකට හේතු මොනවද කියලා තමයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. පැවිදි වී ගත කරන කාලය තුළ රැස් කරන පින් දෙමව්පියන් සතු වේය යන විශ්වාසයක් නිසා දෙමව්පියන් දරුවන් පැවිදි කිරීමට කැමති වෙනවා. එහෙනම් තායිවරුන් කෙටි කාලයකට తాවකාලික පැවිද්දකට යොමු වීමට ප්‍රධාන හේතුව තායි බෞද්ධයන් පැවිදි ජීවිතයට ඇතුළත් වීම කෙරෙහි බලපාන විවිධ හේතු කවරේදයි විමර්ශනය කරන්නට කියන ප්‍රශ්නයේදී පළවෙනි හේතුව අපිට කියන්නට පුළුවන් පැවිදි වී ගත කරන කාලය තුල රැස් කරන පින් දෙමව්පියන් සතු වෙනවා. ඒ නිසා තමයි බොහෝ දෙනෙක් පැවිදි වීමට පැවිදි කරවීමට කැමති වෙන්නේ. ජීවිතයේ කල අකුසල් අමතක කොට පැවිදි ජීවිතයේ පාරිශුද්ධිය පමණක් මරණ මංචකයේදී සිහි කිරීමෙන් සුගතියට යා හැකි සිතා සමහර අය පැවිදි වෙනවා. පැවිදි වීම සඳහා තවත් හේතුවක්. ජීවිතයේ කළ අකුසල් අමතක කරලා මරණ මංචකයේදී පැවිදි ජීවිතයේදී ලබාගත් පිරිසිදුකම සිහිපත් කරලා යහපත් වූ ආත්මයක ඉපදෙන්නට හේතු වෙනවා කියලා කල්පනා කිරීම. මව්පියන් කළ උපකාරවල ණය ගෙවීමට සමහර අය පැවිදි වෙනවා. මව්පියන් කළ උපකාරවල ණය ගෙවීමට. ඊළඟට සමහර අය පැවිදි වෙන්නේ Tamanගේ මළගිය ඥාතියෙකුට හෝ වෙනත් වැදගත් අයෙකුට පින් පැමිණවීම සඳහා. මළගිය ඥාතියෙකුට පින් පැමිණවීම සඳහා. ඊළඟට
විවාහයකදී මනාලියගේ පක්ෂයේ අය මනාලයා පැවිදි වී පවිත්‍ර ජීවිතයක් ගත කරපු කෙනෙක්ද කියලා සොයා බලනවා. අන්න ඒ නිසා තවත් එක හේතුවක්. විවාහයේදී හොඳ සුදුසුකමක් වෙනවා පැවිදි වෙලා සිටීම. සමහරු ශ්‍රද්ධාවෙන්ම පැවිදි භාවයට පත් වෙනවා. ටික කාලයකට මහාන වුවත් පැවිදි ජීවිතයේ වටිනාකම තේරුම් ගත්තට පස්සේ ජීවිත කාලයටම පැවිදි වෙලා ඉන්න අවස්ථාවනුත් තියෙනවා. එහෙනම් මේ විදිහේ හේතු කිහිපයක් තමයි දක්වන්නට තියෙන්නේ. ලකුණු 6යි ලැබෙන්නේ මේ ප්‍රශ්නේදී. ඒ නිසා ගොඩක් ලොකු විස්තර දීර්ඝව ලියන්නට අවශ්‍ය නැහැ. ඊළඟට අපි බලමු ඊළඟ ප්‍රශ්නය තායිලන්තයේ බුදුදහම හා රජය අතර පවතින සම්බන්ධතාවයේ ස්වරූපය මොකක්ද කියලා. සංඝ සංවිධානය හා පැවිදි ජීවිතය කියන 14 වෙනි පාඩමේ 3 වෙනි කොටසේ මේ ගැන සඳහන් වෙනවා. සංඝ සංවිධානය කියන තැන බුද්ධාගමේ ආරක්ෂාව හා නඩත්තුව රජය සතු වගකීමක් වත් භික්ෂුන් වහන්සේලාගේ නිදහස එයින් සීමා වෙලා නැහැ. භික්ෂුන් වහන්සේලා ස්වතන්ත්‍ර පාලනය කොටස් කාර්යෝ බවට පත් වෙනවා. අන්න මෙතන කියනවා සංඝ රාජයන් වහන්සේ රජයෙන් පත් කරනු ලැබුවත් සංඝ රාජයන් වහන්සේ පත් කරන්නේ රජයෙන්. එනම් රජය සහ භික්ෂුන් වහන්සේ අතර පවතින සම්බන්ධතාවය ගැන කියද්දී අපිට කියන්නට පුළුවන් භික්ෂුන් වහන්සේලා පත් කරන්නේ සංඝ රාජයන් වහන්සේලා පත් කරන්නේ රජයේ මැදිහත් වීමෙන් කියන කාරණේ එකක්. ප්‍රශ්නය ආයෙත් බලන්න. තායිලන්තයේ බුදුදහම හා රජය අතර පවත්නා සමීප සම්බන්ධතාවයේ ස්වරූපය පැහැදිලි කරන්නට කියන ප්‍රශ්නය තායිලන්තයේ බුදුදහම හා රජය අතර පවතින සම්බන්ධය ගැන කියනකොට අපිට කියන්නට පුළුවන් සංඝ රාජයන් වහන්සේ පත් කරන්නේ රජයේ විසින්. සංඝ පාලනය සම්බන්ධ වෙන ආකාරය සංඝ රාජයන් වහන්සේ, උත්තරීතර සංඝ සභාව, සංඝ මන්ත්‍රී මණ්ඩලය, ප්‍රාදේශීය පාලක මණ්ඩලය ඔය විදිහට කොටස් කිහිපයක් තියෙනවා. සංඝ රාජයන් වහන්සේ පත් කිරීම, විනය නීති පැනවීම, සංඝ පාලනය හා අධිකරණ බලය සංඝ රජතුමාට පැවරෙන බලයයි. පාලන තන්ත්‍රයේ ප්‍රමුඛයා වූයේ වී නමුත් සංඝ රජතුමාට ඒකාධිපති බලයක් නැහැ. පාලන තන්ත්‍රයේ දක්නට ලැබෙන්නේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයි. මේ අපි සඳහන් කරපු සංඝ රාජයන් වහන්සේ පත් කරන්නේ රජයේ මැදිහත් වීමෙන්. ඊළඟට තවත් තොරතුරක් සඳහන් වෙනවා. සංඝ සභාවට සමාජිකයන් පත් කිරීමේදී සංඝ රාජ රජතුමාට ඒ සඳහා අධ්‍යාපන ඇමතිතුමන්ගේ උපදෙස් ලැබේ. සංඝ සභාව උත්තරීතර සංඝ සභාව පත් කරන අවස්ථාවේදී මේ සංඝ සභාවට සමාජිකයන් පත් කිරීමේදී අධ්‍යාපන ඇමතිතුමාගේ උපදෙස් ලැබෙනවා. එතකොට රජයේ මැදිහත් වීම කොහොමද සිද්ධ වෙන්නේ කියන කාරණේ තමයි අපි කතා කරන්නේ. සංඝ රාජානන් වහන්සේ පත් කිරීමේදී රජයේ මැදිහත් වීම වෙනවා. ඊළඟට උත්තරීතර සංඝ සභාව පත් කිරීමේදී අධ්‍යාපන ඇමතිතුමාගේ උපදෙස් ලබා ගන්නවා. සියම් රටේ බුද්ධාගම පිළිබඳ මහත් වගකීමක් දරන සභාවක් තමයි උත්තරීතර සංඝ සභාව. ඒ වගේම යම්කිසි ගිහියෙකුට භික්ෂුවකගෙන් සාක්ෂියක් ලබා ගන්නට ඕන නම් භික්ෂුව ළඟට පැමිණලා ඒක අහලා දැනගන්නට ඕන. කිසිම අවස්ථාවකදී ගිහි පිරිසකගේ අධිකරණයකට භික්ෂුන් වහන්සේලා සහභාගී නොවිය යුතුයි. ඒ වගේ කරුණු රාශියක් තියෙනවා ගිහි පැවිදි දෙපක්ෂය සම්බන්ධයෙන් ගිහි පාර්ශවයත් එක්ක පවතින සම්බන්ධතා. චීනයට බුදුදහම හඳුන්වා දීම ආශ්‍රිතව පවත්නා මතවාද චීනයට බුදුදහම හඳුන්වා දීම සම්බන්ධයෙන් තියෙන මතවාදය සාකච්ඡා කරන්නට පුළුවන් 15 වෙනි පරිච්ඡේදයේ පළවෙනි කොටසේ චීනයට බුදුදහම පැමිණීම හා ආරම්භක යුගය කියන ප්‍රධාන මාතෘකාව යටතේ තියෙන චීනයට බුදුදහම පැමිණීම කියන අවස්ථාවේ මේ ගැන සඳහන් වෙනවා. චීනයට බුදුදහම පැමිණීම පිළිබඳ ජනප්‍රවාද කිහිපයක් තියෙනවා. එකක් නෙවෙයි
ජනප්‍රවාද කිහිපයක්. එකක් චීන වංශකතා අනුව ඉන්දියානුන් බුදුදහම රැගෙන චීනයේ සෙන්සි ප්‍රදේශයට පැමිණියේ ක්‍රිස්තු පූර්ව 217 දී කියලා අදහසක් තියෙනවා. චීන වංශකතා අනුව ඉන්දියානුන් ඉන්දියාවෙන් ඉන්දියානුවන් බුදුදහම අරගෙන චීනයේ සෙන්සි ප්‍රදේශයට ක්‍රිස්තු පූර්ව 217 දී පැමිණියා කියලා අදහස. ක්‍රිස්තු පූර්ව 122 දී රත්නන් බුදු පිළිමයක්ද චීනයට රැගෙන එන ලද බව එරට වංශ කතාවල ඇතුළත්ය. චීනයට රත්තරන් බුදු පිළිමයකුත් ඒත් සමග අරගෙන ගියා කියලා අදහසක් තියෙනවා. චීනයේ සිටි මින්ත් අධිරාජ්‍යා දිනක් රෑ විදේශීය ශාස්තෘවරයෙකුගේ පිළිමයක් සිහිනෙන් දුටුවේ යයිද ඉක්බිති ඒ අනුව ඒ ශාස්තෘවරයා පිළිබඳ තොරතුරු සොයාගෙන ඒමට දූත පිරිසක් ක්‍රිස්තු වර්ෂ 67 දී ඉන්දියාවට එව්වේ යයිද කියනු ලැබේ. මින්ත් කියන අධිරාජ්‍යා දවසක් හීනෙන් දැකලා විදේශීය ශාස්තෘවරයෙකුගේ පිළිමයක් ඒක හොයාගෙන එන්නට ඒ පිළිබඳව සොයාගෙන එන්නට ඉන්දියාවට පිරිසක් යවුවා කියලා සඳහන් වෙනවා. පිරිසක් යවනවා ඉන්දියාවට එව්වේ යයිද. මේ දූත කණ්ඩායම ආපසු යද්දී මධ්‍ය ආසියානු ජාතිකයෙකු වන කාශ්‍යප මාතංග නැමැති භික්ෂුව චීනයට ගොස් බුදුදහම ප්‍රචාරය කිරීම ආරම්භ කළේ යනු මෙකල වැඩි දෙනෙකුගේ පිළිගන්නා මතයයි. මේ දූත කණ්ඩායම ආපසු ගමන් කරනකොට මධ්‍ය ආසියානු ජාතිකයෙකු වෙච්ච කාශ්‍යප මාතංග කියන භික්ෂුන් වහන්සේ චීනයට වැඩම කරලා බුදුදහම ප්‍රචාරය කරා කියන අදහස. චීනයේ හිටපු මින්ත් අධිරාජ්‍යා දවසක් රෑ විදේශීය ශාස්තෘවරයෙකුව හීනෙන් දකිනවා. පිළිමයක් ශාස්තෘවරයෙකුගේ පිළිමයක් ඒ පිළිමේ සම්බන්ධයෙන් ඒ හීනේ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා පිරිසක් ඉන්දියාවට රජතුමා විසින් යවනවා මින්ත් අධිරාජ්‍යයා. ඒ මින්ත් අධිරාජ්‍යයා යවන ලද පිරිස සමගින් මධ්‍ය ආසියානු ජාතිකයෙක් වෙච්ච කාශ්‍යප මාතංග කියන භික්ෂුන් වහන්සේ චීනයට වැඩම කරලා බුදුදහම ව්‍යාප්ත කළා කියන අදහසක් තියෙනවා. ඊට පස්සේ මධ්‍ය ආසියාවේ භූපාලන් නැමැති භික්ෂුවද චීනයට ගිය බවත් කාශ්‍යප මාතංග හා චූපාලන් යන දෙදෙනා වහන්සේම ලෝජාන්හි පිහිටි දවල අස්වාරාමේ වැඩ සිටිමින් බෞද්ධ පොත්පත් චීන භාෂාවට පරිවර්තනය කළා කියලත් සඳහන් වෙනවා. එක අදහසක් තමයි එහෙනම් චීන වංශ කතා අනුව ඉන්දියානුන් බුදුදහම රැගෙන චීනයේ සෙන්සි ප්‍රදේශයට පැමිණියා කියන අදහස ක්‍රිස්තු පූර්ව 217 දී. ඒ වගේම ක්‍රිස්තු පූර්ව 122 දී රත්නන් බුදු පිළිමයක්කුත් අරගෙන එන ලද බව සඳහන් වෙන අදහස. තවත් අදහසක් තමයි චීනයේ හිටපු මින්ත් අධිරාජ්‍යා දවසක් විදේශීය ශාස්තෘවරයෙකුගේ පිළිමයක් හීනෙන් දැකලා ඒ පිළිබඳව සොයා බැලීමට ඉන්දියාවට එවන ලද පිරිස සමග ආපසු ගමන් කරද්දී මධ්‍ය ආසියානු ජාතිකයෙකු වෙච්ච කාශ්‍යප මාතංග නැමැති භික්ෂුව ප්‍රධාන කරගත්ත පිරිස ගිහිල්ලා ධර්ම ප්‍රචාර කටයුතු සිද්ධ කළා කියන අදහස් කිහිපයක්ම චීනයට බුදුදහම ලැබීම සම්බන්ධයෙන් දක්වන්නට පුළුවන්කම තියෙනවා. ඒ වගේ අදහස් කිහිපයක්ම තියෙනවා. මේ කොටසේ තවත් තොරතුරු තියෙනවා. ඉතින් සාකච්ඡාව අපි එපමණයි සිදු කරන්නට බලාපොරොත්තු වෙන්නේ. 2018-2019 වර්ෂයේ දහම් පාසල් අවසාන බෞද්ධ සංස්කෘතිය ප්‍රශ්න පත්‍රයට අදාළව 3 වෙනි 4 වෙනි කොටස්වල තිබුණු ප්‍රශ්නවලට පිළිතුරු අපි කෙටියෙන් සාකච්ඡා කළේ ආදර්ශ පිළිතුරු. ඒවට තව එකතු කරගත යුතු කොටස් තිබෙනවා. ඔබේ දැනුමත් එක්කම ඒවා එකතු කරගනිමින් නිර්මාණශීලීව පිළිතුරු ඉදිරිපත් කිරීමට යොමු විය යුතුයි. පිරිවෙන දහම් පාසල අපේ YouTube නාලිකාවෙන් මේ සියලුම ප්‍රශ්න සාකච්ඡා කරනවා. 24ට අදාළවම ප්‍රශ්න පත්‍රවල පිළිතුරු අපි මේ දිනවල සාකච්ඡා කරනවා. එහෙමනම් මේ සාකච්ඡාවෙන් අපි නවතින්නටයි සූදානම. හැම දිනටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා.